දෙවෙනි කර්මාන්තය විදිහට අපිට තියෙන්නේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය කියන්නේ ඔස්වල්ඩ් ක්‍රමය කියන එක. හරි. ඒකෙත් ඔයාලට පේන ඇති රූප සටහනක් තියෙනවා. ඒ රූප සටහන තුල ඕකේ ඇත්තටම කුටීර තුනක් තියෙනවා. හොඳේ. ඔන්න නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී ඔන්න ඕක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඇමෝනියා නිෂ්පාදනයට වඩා වෙනස් වෙන්නේ ඔන්න ඔතනින්. නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී කුටීර තුනක් තියෙනවා. ඒ කුටීර තුනේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? හරි. මේ ඒ රූප සටහනට දකුණු පැත්තෙන් මෙහෙම ලියන්න ඉස්සෙල්ලම. රූප සටහන දකුණු පැත්තෙන් මේ ලියන්න. ඔස්වල්ඩ් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී ඔස්වල්ඩ් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස පහත් සඳහන් ඒවා යොදා ගනී. ඔස්වල්ඩ් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස පහත සඳහන් ඒවා යොදා ගනී. ඔතන ලියා ගන්න අමුද්‍රව්‍ය තුනයි තියෙන්නේ ඇමෝනියා, වාතය, ජලය. අමුද්‍රව්‍ය කියලා දාලා ලියන්න ඇමෝනියා, වාතය, ජලය. මෙම ලියන්න එතනම යටින් මෙම අමුද්‍රව්‍ය භාවිතා කරමින් ප්‍රධාන පියවර තුනක් යටතේ මෙම අමුද්‍රව්‍ය භාවිතා කරමින් ප්‍රධාන පියවර තුනක් යටතේ නයිට්‍රික් අම්ලය නිපදවා ගනු ලැබේ. නයිට්‍රික් අම්ලය නිපදවා ගනු ලැබේ. ඊටසේ රූප සටහනට යටින් ලියන්නේ මෙහෙම. රූප සටහනට යටින් මේ ක්‍රියාවලිය කියලා ලියන්න. අනුමාත්‍රාවක් ඉදලා ලියන ක්‍රියාවලිය. ඔව්. මෙම මේ නයිට්‍රික් අම්ල නිපදවීමේ ක්‍රියාවලියේදී මුලින්ම තියෙන්නේ ඇමෝනියා ඔක්සිකරණය කියන එක. හරි. ඇමෝනියා අමුද්‍රව්‍යයක් විදියට අරගෙන 1:9 අනුපාතයට වාතයත් එක්ක මිශ්‍ර කරනවා. හරි. ඒකල්ල හදා ගන්නවා NO වායුව. ඒකයි ජලය තමයි උතන හැදෙන්නේ. මෙන්න මේක තමයි එතකොට උතන මේ ප්‍රතික්‍රියාව විදිහට එන්නේ. මෙහෙම තුලිත කරාට පස්සේ ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට මෙන්න මේක තමයි තුලිත ප්‍රතික්‍රියාව. මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් තමයි මුලින්ම NO වායුව හදා ගන්නවා. හරි? NO වායුව අපි හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊළඟට මේකෙදි තත්ත්ව භාවිතා කරන්නේ මෙහෙමයි. තත්ත්ව භාවිතා කරනවා සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් 850ක් වගේ උෂ්ණත්වයක් යොදා ගන්නවා. ඊළඟට උත්ප්‍රේරක විදියට ප්ලැටිනම් රෝඩියම් උත්ප්‍රේරකය යොදා ගන්නවා. මේක සාමාන්‍ය වායුගෝලීය පීඩනය කරන්නත් පුළුවන්. මේක නිශ්චිතව පීඩනයක් හඳුන්වන්නේ නැහැ. ඔයාලා මේක උත්ප්‍රේරකයේ උෂ්ණත්වය තමයි මතක තියාගන්න ඕන. හරි? ඕක තමයි පළවෙනි පියවර. පළවෙනි පියවරෙන් NO වායුව හදා ගන්නවා. ඊළඟට අපි මේ පියවරින් පියවර ලියලිමු. මෙලියන්. මෙම ක්‍රියාවලිය පහත සඳහන් පරිදි පියවර 3කින් යුක්ත වේ. මෙම ක්‍රියාවලිය පහත සඳහන් පරිදි පියවර 3කින් යුක්ත වේ.
පියවර 1 කියලා ලියන්න මෙහෙම. පියවර 1 ඇමෝනියා වායුව සහ වාතය එකට 9 පරිමාණුපාතයෙන් මිශ්‍ර කර එකට 9 පරිමාණුපාතයෙන් මිශ්‍ර කර උත්ප්‍රේරක කුටීරයට ඇතුළත් කිරීම. උත්ප්‍රේරක කුටීරයට ඇතුළත් කිරීම පළමු පියවරේදී සිදු කරනු ලබයි. පළමු පියවරේදී සිදු කරනු ලබයි. මෙහිදී 800ක් 850 සෙල්සියස් උෂ්ණත්වයක් පවත්වා ගන්නා අතර 800ක් 850 සෙල්සියස් උෂ්ණත්වයක් පවත්වා ගන්නා අතර ප්ලැටිනම් රෝඩියම් උත්ප්‍රේරක ලෙස භාවිතා කරයි. ප්ලැටිනම් රෝඩියම් උත්ප්‍රේරක ලෙස භාවිතා කරයි. PTRH කියන එක. ප්ලැටිනම් කියලා තමයි කියන්නේ. රෝඩියමුත් 10%ක් තියෙනවා ඔගේ හැම. ප්ලැටිනම් රෝඩියම් උත්ප්‍රේරක ලෙස භාවිතා කරයි. මෙහිදී ඇමෝනියා වායුව NO ගෑස් බවට ඔක්සිකරණය වේ. මෙහිදී ඇමෝනියා වායුව NO ගෑස් බවට ඔක්සිකරණය වේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියලා තියාගන්න. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඩෙල්ටා H ගත්තොත් -907යි කියලා ලැබෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. ඉදිරි ප්‍රතික්‍රියාව කියන ඔය එක දිශාවකට විතරයි වෙන්නේ. ක්‍රියාවලිය තාපදායක. ප්‍රතිවර්තනය මේවා එක දිශාවකට විතරයි සිද්ධ වෙන්නේ. මේ ඔතන H2O ලික්විඩ් හැදෙනවා කියලා තමයි ප්‍රතික්‍රියාව ලියනකොට ලියන්නේ. මොකද ඔතන ඇත්තටම ජල වාෂ්ප ඝනීභවනය කරගන්න ඕන ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න. හරි. ඒකින්ද මේ අපි ඒකේ ලික්විඩ් කියලා තමයි සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාව ලියන්නේ. උතන ඇත්තටම ගෑස් කියන එක තමයි හැදෙන්නේ. H2O ගෑස්. එතන උෂ්ණත්වය 850 කියලා දාන්න උත්ප්‍රේරකය ප්ලැටිනම් රෝඩියම්. හරි ප්ලැටිනම් කියලා කිව්වත් අවුලක් නැහැ. රෝඩියම් 10%ක් වගේ තියෙනවා. පීඩනය ගත්තොත් පීඩනයේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය තමයි ගොඩක් වෙලාට යොදා ගන්න ඕනේ. ඊළඟට පියවර 2 ලියන්න. නිපදවාගත් NO ගෑස් සහිත වායු මිශ්‍රණය නිපදවාගත් NO ගෑස් සහිත වායු මිශ්‍රණය ඉන්පසු ඔක්සිකරණ කුටීරයට යවනු ලබයි. ඉන්පසු ඔක්සිකරණ කුටීරයට යවනු ලබයි. මෙහිදී උෂ්ණත්වය 150 සෙල්සියස් දක්වා පද්ධතිය සිසිල් කර විට
150 සෙල්සියස් දක්වා පද්ධතිය සිසිල් කර විට NO ගෑස් NO2 ගෑස් බවට ඔක්සිකරණය වේ. NO ගෑස් NO2 ගෑස් බවට ඔක්සිකරණය වේ. මෙම මේ ඔක්සිකරණය වේ. මෙහිදී පහයිරක් 10 ATM නෑ ඒක තුන්වෙනි පියවර ලියමු. මෙහෙම ලියන්න. මෙහිදී මෙම තත්ත්ව පවත්වා ගනිමින් නිපදවන NO2 වායුව NO2 වායුව සහිත මිශ්‍රණය NO2 වායුව සහිත මිශ්‍රණය අවශෝෂණ කුටීරයට යැවීමේදී පහයිරක් 10 ATM පීඩනයක් පවත්වා ගත යුතුය. අවශෝෂණ කුටීරයට යැවීමේදී පහයිරක් 10 ATM පීඩනයක් පවත්වා ගත යුතුය. වෙන පාටකින් ලියන්න මෙහෙම මේ තරලුණක් දාලා පියවර දෙක යටතේම පළමු පියවරෙහිදී ඉහත තත්ත්ව පවත්වාගත් විට 97ක පමණ NO ගෑස් ඵලදාවක් සෑදේ. 97ක පමණ NO ගෑස් ඵලදාවක් සෑදේ. එබැවින් මෙම පියවරේදීද NO2 සැලකිය යුතු ප්‍රමාණයක් සෑදේ. ඊළඟට වෙනම ලියන්න තලකොන් දාලා ඔක්සිකරණ කුටීරය තුළ සිදුවන ප්‍රතික්‍රියාව පහත පරිදි වේ. ඔක්සිකරණ කුටීරය තුළ සිදුවන ප්‍රතික්‍රියාව පහත පරිදි වේ. මෙන්න ලියා ගන්න ප්‍රතික්‍රියාව NO2 හැදෙන එක. හරි ඊළඟ පියවර 3 ලියන්න. පියවර 3 දෙවන පියවරේදී නිපදවාගත් NO2 මෙහෙම ලියුණා නම් හරි.
ඔක්සිකරණ කුටීරය තුලදී නිපදවාගත් ඔක්සිකරණ කුටීරය තුලදී නිපදවාගත් NO2 gas අවශෝෂණ කුටීරයට යවනු ලබයි. අවශෝෂණ කුටීරයට යවනු ලබයි. මෙහිදී 5/10 ATM පීඩනය යටතේ NO2 වායුව ජලය සමග මිශ්‍ර කරයි. NO2 වායුව ජලය සමග මිශ්‍ර කරයි. එහිදී HNO3 එක්ව සැලකුතු ප්‍රමාණයක් සහ NO gas සෑදේ. එමෙන්ම සෑදෙන NO gas නැවත O2 සමග ප්‍රතික්‍රියා කර නැවත O2 සමග ප්‍රතික්‍රියා කර NO2 සෑදීමද සිදුවේ. වෙන පාඩක ලියන්න. ඒකටම ප්‍රතිප්‍රවාහ මූලධර්මය මගින් මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කරයි. ප්‍රතිප්‍රවාහ මූලධර්මය මගින් මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කරයි. දැන් මෙහෙමයි හරි. දැන් ඔතන මෙහෙම දෙයක් තියෙනවා. නයිට්‍රික් අම්ලයේ හැදෙන ප්‍රතික්‍රියාව නෙමෙයි මේක ඇත්තට. මේකේ නයිට්‍රික් අම්ලය පොඩ්ඩයි හැදෙන්නේ. මේකේ අතරම වෙන්නේ දැන් අර NO2 වායුව ඇවිල්ලා ඒක ජලයත් එක්ක මිශ්‍ර කරනවා. මොකද කෙලින්ම ජල වාෂ්ප O2 එක මිශ්‍ර කරනවට වඩා මේ ක්‍රමේ කාර්යක්ෂමයි. හරි? ඒක නිසා කරන්නේ NO2 වායුව මුලින් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒතර HNO3 ටිකක් හැදෙනවා. ඒක පතුලේ තැම්පත් වෙලා තියෙනවා. තව NO වායුවත් හැදෙනවා. මෙතන වාසිය තමයි මේකේ නැවත නැවත අර NO2 වලින් සම්පූර්ණ HNO3 හදන්න පුළුවන්. නැත්නම් NO2 කෙලින්ම ඒකෙන් කෙලින්ම HNO3 හදන්න ගියොත් හැදෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මේකෙදි සාමාන්‍යයෙන් 96ක ඵලදාවක් එනවා. යටිල් යන වෙන පාඩකේ මේ අනුව පද්ධතිය තුළ අඩංගු O2 වායුව ජල වාෂ්ප සහ NO2 වායුව එක්වීමෙන් නයිට්‍රික් අම්ලය සෑදෙන ප්‍රතික්‍රියාව පහත සඳහන් පරිදි වේ යයි සැලකිය හැකිය.
मैंने प्रतिक्रियाව තුලිත ප්‍රතික්‍රියාව මේක ලියලා තියාගන්න. මේක තමයි මේ නයිට්‍රික් අම්ලයේ හැදෙන ප්‍රතික්‍රියාව අතර තුන්වෙනි පියවරේ ප්‍රතික්‍රියාව සලකන්නේ. ගොඩක් දුරට මේ දෙක නෙමෙයි හොඳේ. ප්‍රතික්‍රියා සුලින් ලියන්න කිව්වම ප්‍රධාන ප්‍රතික්‍රියාව විතරක් ලියන පියවර තුනට අදාළව. තුන්වෙනි පියවරේ ප්‍රධාන ප්‍රතික්‍රියාව මේක. මොකද මේකෙන් තමයි HNO3 සැලකිය යුතු ප්‍රමාණයක් හැදෙන්නේ. මේක අර ඵලදාව වැඩි කරගන්න කරන උපක්‍රමයක් විතරයි. හරි? ඵලදාව වැඩි කරගන්න මොකද මේ ප්‍රතික්‍රියාව මෙහෙම කරන්න ගියොත් ද්‍රව ජලයේ ඒක ප්‍රතික්‍රියා කළා හැදෙන ප්‍රමාණෙත් එක්ක මේ පොඩි අඩුවක් එනවා HNO3 හැදෙන එකේ. අර උඩ තියෙන ප්‍රතික්‍රියා දෙකෙන් වාසිය තමයි එතනත් HNO3 ටිකක් හැදෙනවනේ. හරිනේ? ඉතින් 96ක් හැදෙනවා ඒකෙන් තව මොනවයිනේ? NO2 වලින් 96ක් HNO3 බවට පත් වෙනවා මේ ක්‍රමයේදී. හරි යටින් ලියන්න මෙහිදී ඉහත ක්‍රියාවලිය මගින් මෙහිදී ඉහත ක්‍රියාවලිය මගින් 96ක පමණ ඵලදා ප්‍රතිශතයක් සහිතව 96ක පමණ ඵලදා ප්‍රතිශතයක් සහිතව HNO3 සෑදේ. HNO3 සෑදේ. හරි. එතකොට මේක ඇත්තටම මේ පියවර තුනක් යටතේ නිපදවන්නේ. තේරෙනවද? පියවර තුනේ ඔයාලා මතක තියාගන්න මේ ඇමෝනියා නයිට්‍රික් අම්ලය මේ පාරේ ඉන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. ඒක දැනටමත් ඔයාලට සමහරට දැනගන්න ලැබිලාද මන් දන්නේ නැහැ. කොමාරි මේ මොකද ප්‍රවෘත්ති වලට කියන දැනගන්න ලැබෙනනේ. මේ කොමාරි ඇමෝනියයි නයිට්‍රික් අම්ලයයි එකතුවෙන් ප්‍රශ්නයක් ලැබෙන්න ඉඩකඩක් තියෙනවා. අපි මේකේ ප්‍රධාන කොටස් කීපයක් බලනවා. හොඳේ. එකක් මේක අනිත් එක අපි හැම අවුරුද්දෙම වගේ බලාපොරොත්තු වෙන බහුවයවික මේකත් ලැබෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. හොඳේ. මෙන් ගොඩක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්න කොයිලාකාරී ඔක දෙනවනේ. ඔකෙන් තනි ප්‍රශ්නයක් දෙනවා. සමහරට මේ පාර ප්‍රශ්නේ අර එහෙම වාසියකට එහෙම දෙන්නත් පුළුවන්. මොකද මේක දුන්නොත් මේක එන බව දැනගත්තත් සමහරුන්ට ලියා ගන්න බෑ ඕක. එහෙම එකක් තියෙන හින්දා මේක දෙන්නත් ඉඩකඩක් තියෙනවා. එහෙම නැත්නම් අපේ ඊළඟ ටියුට් එකේ ඒ කියන්නේ ලබන සති දින ටියුට් එකේ තියෙනවා අනික් කර්මාන්ත. ඒකේ තියෙනවා ටිකක් ෂුවර් කරන එකක්. ඒක වෙන්නත් පුළුවන් නිව් සිලබස් එකේ තියෙන කර්මාන්තය. ඕල්ඩ් සිලබස් එකේ එක අපිට තාම ඒකේ එක්කෝ මේකම වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඕක සම්පූර්ණ ගැලීම් සටහනක් විතර වෙන්නත් පුළුවන් ඕල්ඩ් සිලබස් එකේ. මම දැක්ක දේ තමයි දැන් 2012 තර්ඩ් ෂයි එකනේ හිටියේ ඕල්ඩ් සිලබස්. එතකොට තිබුණේ නිව් සිලබස් එකට සාමාන්‍ය ප්‍රශ්නයක් දීලා තිබුණා. ලියන එකක් එක කර්මාන්තයක්. මට ඒක මොකක්ද කියලා මතක නැහැ. මේ ඕල්ඩ් සිලබස් එකේ තිබුණේ ගැලීම් සටහනක්. හරි. එතකොට අර පොඩ්ඩක් ඉතින් මේ ඕල්ඩ් සිලබස් ළමයි එක්ස්පීරියන්ස් වැඩි කියලා හිතලා එයාලා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ගැලීම් සටහන් විදිහට දෙනවා. ඉතින් එහෙම පොඩි කේස් එකක් තියෙනවා මේ පාරත් ඒ වැඩේ කරයිද දන්නේ නැහැ. හොඳ ඒක නිසා මේ එතකොට ඕල්ඩ් සිලබස් එකේ ළමයි නම් ගැලීම් සටහන් පොඩ්ඩක් පුරුදු වෙලා යන එක හොඳයි. ඔය පාස් පේපර් ගැලීම් සටහන් එහෙම ගොඩක් තියෙනවා. මේ එහෙම පොඩි ගැටලුවක් තියෙනවා. හොඳයි මම බය වෙන්නේ නෙමෙයි කිව්වේ. නමුත් ඒ වැඩේ කට්ටිය කරනවා. හරි? ඒ වැඩේ කරනවා. අනිත් ඔක්කොම ප්‍රශ්න පොදුවේ දෙනකොට මේ කර්මාන්තයක විතරක් ගැලීම් සටහන් විතර දෙනවා මේ ඕල්ඩ් එකේ ළමයිට එහෙම වැඩ තියෙනවා. හරි? නිව් එකේ නම් එහෙම හිතන්න අමාරුයි. නිව් එකේ ඉතින් බොහෝ දුරට මම නම් හිතන්නේ එක කර්මාන්තය නිව් එකේ මේ සෙකන්ඩ් ෂයි ළමයි හින්දා නෙමෙයි. හොඳේ ඒක අර මොකද මේ ෆස්ට් ෂයි ළමයින්ට පින් සිද්ධ වෙන්නේ එහෙම වෙන්නේ. හේතුව ඒ ළමයින්ට ඉස්කෝලවල අර ඒ කරන්න බැරි වෙච්ච ප්‍රශ්න ඕවත් එක්ක සිලබස් කවර් කරන්න බැරි වෙච්ච ප්‍රශ්නත් එක්ක ගැලීම් සටහන් වලට නම් යන්නේ නැහැ. ඒකේ ෂුවර් එකක් තියෙනවා. මොකද ගැලීම් සටහන් වලට ගියොත් කර්මාන්තවල ඒ පුළුල් පරාසෙම දැනගන්න ඕනේ. හොඳේ. ඉතින් ඒක නිසා මේ වගේ කර්මාන්ත විශේෂයෙන් මේක මේ දෙකේ එකතුවක්. එහෙනම් නැත්නම් බහුවයවික. ඔය වගේ ඒවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳේ. එහෙම නැතුව අර සාම්ප්‍රදායික පොඩි කර්මාන්තයක් අරගෙන එහෙම එකක් නෙමෙයි. එහෙම ගානක් දෙන එකක් නෑ මේ පාර. හරි. ඊට පස්සේ ලියන්න උතන 94ක් භෞත රසායන මූලධර්ම. 94ක් දිලන භෞත රසායන මූලධර්ම.
භෞත රසායන මූලධර්ම කියන්නේ කෙටියෙන් භෞතික රසායන මූලධර්ම කියන එක කෙටි කරලා ලියන එක භෞත රසායන මූලධර්ම. දැන් ඔයාලට ඇමෝනියා කර්මාන්තයේ නේ හැමදේම පුළුවන් කෙලින්ම ඇමෝනියා කර්මාන්තයක් දාලා ඒක ස්ථාපනය කරලා නේ ඕනනම් අලුත් හොයා ගැනීමක් වුණත් කරන්න තරම් දැනුමක් තියෙනවා. තියෙනනේ. ඒ මොකෝයි? ඒ ගියසති ඉගෙන ගත්තනේ ඒකයි. දැන් පුළුවන් නේ ඇමෝනියානේ. ඇමෝනියා මෙහෙමයි මම නම් කියන්නේ ඔයාලට මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕනේ. පාඩම් කරන්න නැති කට්ටියට වෙන්න ඕන දෙයක්. මම නම් කියන්නේ ඔය කර්මාන්ත උත්තර ඔහම කියලාත් දීලා ඔය පාඩම් නොකර හිටියොත් මම නම් කියන්නේ අර හිතන් ඉන්නෝනේ මේකෙන් නැහැයි කියලා මේ පාර. අන්න ඒකම එන්න ඕනේ. එහෙම වඩත් තමයි මේ කට්ටියට වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඇමෝනියා එන්නේ නැහැ කියලා පාඩම් කරන්න ඉති කට්ටිය ඉන්නෝ මෙතන. පේපරේ ගිහිල්ලා බලපු ගමන් තියෙනවනේ මොකද්ද? ඇමෝනියා වලින් සරලම ගාණක් තියෙනවා. අන්න ඒ කට්ටියට දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ඒක. හරිද? දැන් ඇමෝනියා නිෂ්පාදනයේ භෞත රසායන මූලධර්ම අපි කතා කරා. ඒකේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවන්නේ තිබුණේ. ඒකේ ඉඳින් ලේචට්ලිය මූලධර්මයයි නේ. උෂ්ණත්වය වෙනස් කරන විදිය, පීඩනය වෙනස් කරන විදිය, උත්පේරක වර්ධක ඔයගේ ගොඩාක් දේවල් තිබුණා. නමුත් දැන් මේකේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියා නැහැ. ඒ කියන්නේ මේකේ ලොකුවට භෞත රසායන මූලධර්ම නැහැ. ඒකට මේකේ තියෙන දේවල් ටිකක් අර මුලින් අර 1:9 අනුපාතන මිශ්‍ර කරන්නයි කිව්වා. නේ? මේ එහෙම එකක් කිව්වා. ඊළඟට තව කො මේකේ උෂ්ණත්වය 850 තිබිච්ච එක මේක නෙමෙයිනේ. අර පළවෙනි ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය 850 තිබිච්ච එක දෙවෙනි ප්‍රතික්‍රියාව කරනකොට කීයට ගේන්නේ? 150ට ගේන්නේ. ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක් ළම. ඒක මම දුන්නේ නෑනේ. අර දෙවෙනි ප්‍රතික්‍රියාව ලියන්න ඩෙල්ටා H ලිව්වේ නෑනේ ඒක. දෙවෙනි ප්‍රතික්‍රියාව ඩෙල්ටා H ලියා ගන්න ඒක මේ ඍණ 114යි. පියවර දෙකේ ප්‍රතික්‍රියාව තියෙන. දෙවෙනි පියවරේ ප්‍රතික්‍රියාව අර NO2 හැදෙන එක. ඒකේ ඩෙල්ටා H සමානයි ඍණ 114යි කිලෝජූල් මවුලට එක ලියලා තියන්න. ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. දැන් එතකොට ඒනවට ඒකේ උෂ්ණත්වය 150ට අඩු කරන්න නේ. ඔයාලා හිතන්න මොකක්ද ඒකට හේතුව? නැත්නම් 850 උෂ්ණත්වය තිබිච්ච එක මේ සිසිල් කරලා 150ට ගේනවා. දැන් 850 හැම තිබුණා නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි නේ. ඒක හොඳයි නේ. ඒක ඉක්මනට ඵලදාව හැදෙනවනේ. ඇයි ඒක මේ 850 න් 150ට ගේන්නේ? මොකද හේතුව ඔයාලා හිතන්න. මෙන්න මේක හේතුව. NO2 හැදෙන ප්‍රතික්‍රියා කරන දෙවෙනි පියවරේ ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය 200ක් විතර වෙනකන් ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නැහැ. තේරෙනවද? ඒ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වෙන්නේ ගණන් හදලා බැලුවොතින් ඩෙල්ටා H නුයි ඒවා ඔක්කොම දාලා ගණන් හදලා බැලුවොතින් ඒක ස්වයන් සිද්ධ වෙන්නේ 200ට අඩු උෂ්ණත්වවලදී විතරයි. NO2 ප්‍රතික්‍රියා කළ NO2 හැදෙන ප්‍රතික්‍රියාව. ඒක ස්වයන් සිද්ධ වෙන්නේ මොන උෂ්ණත්වයේදී? 200ට අඩු උෂ්ණත්වවලදී. ඒ කියන්නේ අපි 850 උෂ්ණත්වයට ඒකේ ඩෙල්ටා G හැදුවොතින් ඩෙල්ටා G හෙව්වොතින් කීයද කියලා ධන උත්තරයක් එන්නේ. ඒ කියන්නේ 850 දී ඒක ස්වයන් සිද්ධ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? ඒකේ උෂ්ණත්වය ගේනවා කීයද? 150ට. අන්න එතකොට ස්වයන් සිද්ධ වෙනවා. 150ට වඩා අඩු කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් 200 150 වෙනකොට ඕක පටන් ගන්නවා ප්‍රතික්‍රියාව. තව ගොඩක් උෂ්ණත්වය අඩු කරන්නේ නැහැ. මොකද තව අඩු කරන්න කිව්වොත් ශීඝ්‍රතාවය අඩු වෙනවනේ. ඒකින්ද අන්න ඒ මට්ටමට ගේන්න ඕනේ. ඊට වඩා ගොඩක් අඩු කරන්නත් බෑ. ඒක අන්න ඒ වගේ මූලධර්ම ටිකක් තියෙනවා. හරි. මෙහෙම ලියන්න මේ පළවෙනි දර ලොක ලියන්න. ආරම්භයේදී ඇමෝනියා පරිමා එකකට ඇමෝනියා පරිමා එකකට වාත පරිමාව කියන්නේ වාතය පරිමාව 9.12 ප්‍රමාණයක් මිශ්‍ර කර යුතුය. නමේ ඉරක් 12 පරිමාවක් මිශ්‍ර කර යුතුය. මෙය ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හේතු වේ. මෙය ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හේතු වේ. ඊළඟ තර ලකුණු ලියන්නේ මෙහෙම.
දෙවන පියවරේදී පද්ධතිය සිසිල් කර උෂ්ණත්වය 150 සෙල්සියස් දක්වා අඩු කිරීම. දෙවන පියවරේදී පද්ධතිය සිසිල් කර උෂ්ණත්වය 150 සෙල්සියස් දක්වා සිසිල් කිරීම. අනිවාර්යෙන් සිදු කළ යුතුය. එම ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව සිදුවීම සඳහා මේ වැදගත් වේ. එම ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධව සිදුවීම සඳහා මෙය වැදගත් වේ. ඊළඟට ලොකුණ අවශෝෂණ කුටීරය තුළ පහයිරක් 10 ATM පීඩනය පවත්වා ගැනීමෙන් අවශෝෂණ කුටීරය තුළ පහයිරක් 10 ATM පීඩනයක් පවත්වා ගැනීමෙන් NO2 ගෑස්, H2O ගෑස් සහ O2 ගෑස් වල NO2 ගෑස්, H2O ගෑස් සහ O2 ගෑස් වල සාන්ද්‍රණය වැඩි වීමෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වේ. අවසන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද වැඩි වේ. දැන් ඔන්න තමයි ඔගේ තියෙන මේ භෞත රසායන මූලධර්ම. එහෙම තොර මේ ලේජට්ලිය මූලධර්මයේ නැහැ නිති ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා නෙමෙයි හොඳේ. මෙන්න මේකේ තේරුම් ගන්න මේ ප්‍රතික්‍රියාවේ අවසාන ප්‍රතික්‍රියාව. මේ තුන් දෙනා වායු. මේක ද්‍රවයක්. තේරුණා? එතකොට අර අපි පීඩනය වැඩි කරයි කියන්නේ මේ තුන් දෙනාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ තුන් දෙනාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ මොකද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරිනේ? ඕක තමයි ඔකේ තියෙන මේ භෞත රසායන මූලධර්ම කියලා ගන්න වෙන්නේ අපිට. හරි? ඊට පස්සේ ලියන අනුමාත්‍රකාවක් නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන. නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන. ලියන්න පළවෙනි එක පුපුරණද්‍රව්‍ය නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස. පුපුරණද්‍රව්‍ය නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයක් ලෙස. ඒ කියන්නේ TNT කියන පුපුරණද්‍රව්‍ය ඔකෙන් හදන්න පුළුවන් ටොලුවින් එක එකතු කරලා. වරහන් ලියන්න TNT කියන. ට්‍රයිනයිට්‍රොටොලුවින් කියන එක. දෙවෙනි එක පොහොර නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස. ඒ පොහොර තමයි ඇමෝනියම් නයිට්‍රේට්. පොහොර නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස. වරහන් ඇතුළේ දෙන ඇමෝනියම් නයිට්‍රේට් තමයි පොහොර හොනේ. තුන්වෙනි එක කර්මාන්ත සඳහා අවශ්‍ය නයිට්‍රේට් අයන නිපදවීමට. නයිට්‍රේට සෑදීමට කියලා කර්මාන්ත සඳහා අවශ්‍ය නයිට්‍රේට සෑදීමට. ඒකේ උදාහරණ දෙකක් විතර ලියා ගන්න. අපිට මෙන්න මේ ඕන වෙන අවස්ථා දෙකක්.
පොටෑසියම් නයිට්‍රේට් හදා ගන්නවා වෙඩි බෙහෙත් නිෂ්පාදනයේට. ඊළඟට සිල නයිට්‍රේට් යොදා ගන්නවා ඡායාරූප කර්මාන්තයට. පොටෑසියම් නයිට්‍රේට් කියන්නේ වෙඩි ලුණු කියන එකනේ. ඒතර පොටෑසියම් නයිට්‍රේට් යොදා ගන්නවා වෙඩි බෙහෙත් නිෂ්පාදනයේට. ඊළඟට සිල නයිට්‍රේට් යොදා ගන්නවා ඡායාරූප කර්මාන්තයට. ඔයගේ විවිධ නයිට්‍රේට් යොදා ගන්න පිරිසිදු කාරක හදන්න හොඳේ. ඒ ඔක්කොටම නයිට්‍රික් අම්ලය තමයි ඉතින් ලෝකෙ වැඩියෙන්ම භාවිතා වෙන අම්ලය විදිහට සලකන්නේ නයිට්‍රික් අම්ලය. හොඳේ. H2SO4 සහ නයිට්‍රික් අම්ලය. ඉතින් නයිට්‍රික් අම්ලය ඒකෙත් වැඩියෙන් භාවිතා වන අම්ලය ඔක. හොඳේ. ඊළඟ එක ලියන්න ලෝහ පෑසුම් සිදු කරන ස්ථාන පිරිසිදු කිරීම සඳහා. ලෝහ පෑසුම් සිදු කරන ස්ථාන පිරිසිදු කිරීම සඳහා. ඊළඟට අවසානික රාජම්ලය නිපදවීම සඳහා. රාජම්ලය නිපදවීම සඳහා. මොකද්ද මේ රාජම්ලය කියන්නේ? HNO3 HCl H2SO4 තුනේ එකතුවටනේ. ඒකට තමයි රාජම්ලය කියන්නේ. හරිනේ. ඔන්න ඔය තමයි ප්‍රයෝජන තියෙන්නේ නයිට්‍රික් අම්ලය. ප්‍රයෝජන කීපයක් මතක තියාගෙන යන්න හොඳේ. ඕකට. ඊට පස්සේ යටින් ලියන්න මේ සැලකිය යුතුයි කියලා දාලා. නයිට්‍රික් අම්ලය නිපදවීමේදී NO ගෑස් සහ NO2 ගෑස් කාන්දු වීම සිදු විය හැක. NO ගෑස් සහ NO2 ගෑස් කාන්දු වීම සිදු විය හැක. මේවා අම්ලවැසිකාරක වායුන් බැවින් අම්ලවැසි ඇතිවීමට සමහර අවස්ථාවලදී නයිට්‍රික් අම්ල කර්මාන්තය හේතු වේ. ඕක තමයි පාරිසරික ආචරණයේ නයිට්‍රික් අම්ලයේ තියෙන නිෂ්පාදන. ඒ අපි කර්මාන්තයක් එක බලන්න ඕන. ඒකෙන් වෙන්න පුළුවන් හානිය. මොකද දන්නේ දැන් හැම කර්මාන්තෙම අපි තුන් ඇමෝනියා නිෂ්පාදනයේදී නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී මේ වගේදී අපි දැනගන්න ඕනේ මේ කර්මාන්ත වලින් මොකද්ද වෙන්න පුළුවන් හානිය කියලා. එකක් හරි මතක තියෙන්න ඕන. හරි. කොහොම මේක නම් එකයි තියෙන්නේ මේකෙත් මේ අධික උෂ්ණත්වය කෙනෙක් ගොඩක් ඒවා ලියන්න පුළුවන්. දැන් මේකට අපි අධික උෂ්ණත්වය ලියවල මේකෙත් එහෙම. මොකද දැන් අපි හිතමු දැන් මීට කිලෝමීටර් 2ක් විතර එහායින් නයිට්‍රික් අම්ල කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඒ කර්මාන්ත ශාලාවේ එක තැනක හරි එක කුටීරයක හරි 850 උෂ්ණත්වය තියෙනෝනේ. මේ 850 උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය මේක ඉතා ඉහළ උෂ්ණත්වයක්. ඒතර සාමාන්‍යයෙන් මේක ලොකු කර්මාන්ත ශාලාවක් වුණොත් මේක කිලෝමීටර් 1ක් විතර යනකම් ඒ කලාපය තුල පරිසර උෂ්ණත්වය සෙල්සියස් 10ක් විතර වැඩි. දල වශයෙන්. ඊට තව එහාට යන්න කිලෝමීටර් 2ක් විතර යනකොට පරිසර උෂ්ණත්වය සෙල්සියස් 1ක් 2ක් හරි වැඩි වෙනවා. හරි? දැන් උදාහරණයක් විදියට දැන් උෂ්ණත්වය ගත්තොත් උෂ්ණත්වය කියන්නේ බෙදී යෑම ගත්තොත් එහෙම ලංකාවේ ඔය දැන් අපිට දැන් වැඩියෙන්ම කර්මාන්ත තියෙන්නේ ඔය බියගම කලාපේනේ. නමුත් ඒකේ ඒ කලාපේ උෂ්ණත්වය තියෙන්න ඕන හරිනම් 28 27 වගේ උෂ්ණත්වවල තියෙන්න ඕන. නමුත් ඒ කලාපේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 35 වගේ අගයක් තියෙන. ඒ කලාපය තුල. හරි? ඒ කියන්නේ පුත්තලම එහි උෂ්ණත්වය තමයි ඒ බියගම පැත්තේ තියෙන්නේ. නමුත් ඊට එහා
ඒ ළඟ තියෙන ඒවා උෂ්ණත්වය තියෙන 20 ගණන් වල. මේ 35 තියෙන. ඒතකොට ඒකට ප්‍රධාන හේතුව මොකද්ද? කර්මාන්ත. ඒ කියන්නේ මේ කර්මාන්ත ලංකාවේ සමහර ගොඩක් රටවල ඔහොම තමයි තත්ත්වේ. නමුත් අර ලංකාවේ කර්මාන්ත ස්ථාපනය කළ තියෙන ප්‍රදේශත් වැරදි. හරි? ප්‍රදේශත් වැරදි. මොකද මේ සාමාන්‍ය මිනිස්සු ජනගහනය වැඩි කලාපවල කර්මාන්ත ස්ථාපනය කරාම මේ මිනිසුන්ට ඉතින් උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ හරි ප්‍රශ්නයක් ඒක. හැම පැත්තෙම ඒ කියන්නේ රෝගාබාධ පැතිරීම ගොඩක් ඒවා වැඩි. හොඳේ. ඔය අද දීපු ටියුට් එකේ තියෙන විස්තරාත්මකව. හොඳ කොහොමද මේ කර්මාන්ත වලින් ඒ හානිය ඇති වෙන්නේ? ඒ ඔක්කොම තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ කර්මාන්තේ තියෙන්නේ සල්ෆියුරික් අම්ලය. ඔව් දැන් සල්ෆියුරික් අම්ලය නිපදවීම කියන එක ඒකත් ඇමෝනියා කර්මාන්තය වගේ තමයි. හරි? මේකේ වෙනස්කමක් තියෙනවා නිව් එකේ ඕල්ඩ් එකේ. හරි වෙනස්කමක් තියෙනවා. ඒ තමයි අපි මේ දැන් මෙන්න මෙතන වෙනස්කම තියෙන්නේ. අපි ඕල්ඩ් එකේ කතා කරේ සල්ෆර් හෝ සල්ෆර් ලෝපස් ඒ කියන්නේ PBS ඊළඟ කොපර් සල්ෆයිඩ් මේවා ඇසුරෙන් තමයි අමුද්‍රව්‍ය විදිහට මේ දෙන්න යොදාගෙන අමුද්‍රව්‍ය විදිහට වාතය සහ ජලය අරගෙන තමයි සල්ෆියුරික් අම්ලය හදන්නේ. අමුද්‍රව්‍ය විදිහට ගත්තේ සල්ෆර් හෝ නැත්නම් සල්ෆර් යපස්. ඒ කියන්නේ සල්ෆර් ලෝපස්. ඒ කියන්නේ සල්ෆර් අඩංගු ඛනිජ. මේ දෙක තමයි සල්ෆර් ප්‍රභව. එක්කෝ නිකම්ම සල්ෆර් නිදි වලින් ගන්න සල්ෆර් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ෆර් ලෝපස් ගන්න පුළුවන්. ඔය වගේම. හරි. දැන් මේක තමයි වෙනස්කම. වෙනද අපි කරේ ඕල්ඩ් එකේදී කෙලින්ම මේවා ඔක්සිජන් එක දහනය කරපු එක. එතකොට අපිට එහෙම කරාට පස්සේ 97ක විතර පළදාවක් ලැබුණා. දැන් ඕක 99ක් කියලා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මොකද මෙන්න මෙහෙම ක්‍රමයකට තමයි දැන් කර්මාන්තශාලා හදන්නේ මේ සල්ෆියුරික් අම්ල කර්මාන්තශාලා. මේවා අරගෙන ඉස්සෙල්ලම ද්‍රව කරනවා. මේවා ගත්තත් ද්‍රව බවට පත් කරනවා. ද්‍රව බවට පත් කරලා හොඳට පෙරලා අපද්‍රව්‍ය ඉවත් කරපු සල්ෆර් ලික්විඩ් තමයි උතන ගන්නෙ. තේරෙනවද? අපද්‍රව්‍ය ඉවත් කරපු සල්ෆර් ලික්විඩ් තමයි දැන් කර්මාන්තශාලාවල ගන්න. ඉස්සර වගේ සල්ෆර් ගණය කෙලින්ම දාන්නේ නැහැ. මේක ද්‍රව බවට පත් කරලා සල්ෆර් ද්‍රව කරන්න ලේසි. සල්ෆර් ටික මොකද දන්නවද? සල්ෆර් වල ද්‍රවාංකය සාමාන්‍යයෙන් රොම්බසිය සල්ෆර් ගත්තත් 118යිනේ තියෙන්නේ. ඒකට සාමාන්‍ය 140 උෂ්ණත්වය මෙතන රත් කරන්නේ. 140 රත් කර ගමන් මේවයි තියෙන සල්ෆර් විතරක් ද්‍රව බවට පත් වෙනවා. මේව ද්‍රව වෙන්නේ නැහනේ. ඒව ලෝහ විදිහට තැම්පත් වෙනවා. හරි? ද්‍රව බවට පත් කිරීම තියෙන්නේ. එතකොට ගොඩක් කරන්නේ මේව නෙවෙයි ගන්න මේ සල්ෆර් නිදි ගන්න. එතකොට ඒකත් එක්ක තියෙනනේ අපද්‍රව්‍ය මොනවද මේ තිරුවාණ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. හරි? යකඩ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් සල්ෆර් එක්ක. හරි? පෘථිවි ගබලෙන්නේ ගන්නෙ. එතකොට නමුත් 140 රත් කරාම සල්ෆර් ටික ද්‍රව වුණාට අනිත් ඒවා ද්‍රව වෙන්නේ නැහැ. මොකද තිරුවාණ වගේ ගත්තොත් ද්‍රවාංකය තියෙන්නේ 18ත් එහා. නේද? යකඩ ගත්තත් එහෙම ද්‍රවාංකය තියෙන්නේ 18ත් එහා. ඒක නිසා ඒ කට්ටිය ඝන අවස්ථාවේ ඉන්නවා. කවුද විතර ද්‍රව වෙන්නේ? සල්ෆර් විතරක් ද්‍රව වෙනවා. ටක් ගාලා වෙන් කර ගන්න පුළුවන් සල්ෆර්. අන්න එහෙම වෙන් කරගෙන ඊට පස්සේ මේක වෙනද අපි ඝනය කැලින් එකතු කර දැන් කරන්නේ ද්‍රව බිඳිති විදියට දහන කුටීරයට යවනවා. හරි? ද්‍රව බිඳිති විදියට දහන කුටීරයට යවන එක තමයි දැන් කරන්නේ. කෙලින්ම සල්ෆර් ඝනය එකතු කරන්නේ නැහැ. ඔන්න ඔතන පොඩි වෙනස්කමක් තියෙනවා ඕල්ඩ් එකේ නිව් එකේ කියන තැන. හරි? මෙහෙම ලියා ගන්න ඔතන. ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවීමේදී ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවීමේදී අමුද්‍රව්‍ය ලෙස පහත් සඳහන් ඒවා භාවිතා කරයි. මුල්ම එක ලියන්න සල්ෆර් හෝ සල්ෆර් අඩංගු ලෝපස්. පළවෙනි එක සල්ෆර් හෝ සල්ෆර් අඩංගු ලෝපස්.
සල්පඩංගුලෝපස් කියන්නේ ලියන්න copper sulfide ඊළඟ lead sulfide කියන්නේ PbS ඊළඟ zinc sulfide හරි ඊළඟ වාතය ජලය ඔය තුන තමයි අමුද්‍රව්‍ය ඊට මෙම අමුද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රධාන පියවර තුනක් යටතේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය නිපදවා ගනී. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය නිපදවා ගනී. හරි. අර HNO3 එකේ මට තව කියන්න බැරුණ එකක් මේ පොඩ්ඩක් හරව ගන්නකෝ අවසානේ. HNO3 එකේ මට කියන්න බලන්න සාන්ද්‍ර විද්‍යාගාරයේ තියෙන සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය මොන පාටද? විද්‍යාගාරයේ තියෙන සාන්ද්‍ර නයිට්‍රික් මොන පාටද? ඒකේ තියෙන්නේ නිකන් තද කහ පාටක්. නේ? දැන් දුඹුරු පාට වගේ කියලා කියන බල කොහොමද කහ පාටක් තියෙනවා. නමුත් නයිට්‍රික් අම්ලය කහ පාට නැහැ. තේරෙනවද? මේ කර්මාන්තශාලාවේ හදලා ඊට ගන්න නයිට්‍රික් අම්ලය කියන්නේ සාන්ද්‍ර සංශුද්ධයිනේ එතකොට. හොඳේ? ඒක අවර්ණයි. සංශුද්ධ නයිට්‍රික් අම්ලය අවර්ණයි. තේරුණාද? නමුත් ඔක කල්ගත වීමේදී කහ පහයට හැරෙනවා. ඒකට හේතුව තමයි නයිට්‍රික් අම්ලය නිකම්ම වියෝජනය වෙන අම්ලයක්. සූර්යාලෝකයේ තිබුණු ටක් ගාලා වියෝජනය වෙනවා. ඒ නැතත් සූර්යාලෝකයෙන් නැති වුණත් එයා ටික ටික වියෝජනය වෙනවා. වියෝජනය වෙන්නේ අර නයිට්‍රික් අම්ලයේ හැදෙන ප්‍රතික්‍රියාවේ අනිත් පැත්ත. කියන්නේ HNO3 වලින් NO2යි O2යි ජලයයි හැදෙනවා. ඔක තමයි වියෝජන ප්‍රතික්‍රියාව. ඒ වියෝජන ප්‍රතික්‍රියාව වෙනකොට NO2 හැදෙනවා. NO2 වායුව. NO2 කියන්නේ දුඹුරු පාට වායුවන්නේ. ඒ හැදෙන NO2 ටික සාන්ද්‍ර HNO3 වලම දිය වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒක කහ පාට වෙනවා. අන්නේ කහ පාට තමයි අපිට විද්‍යාගාරේ පේන්නේ. එහෙම නැත්නම් සංශෝධන නයිට්‍රික් කහ පාට නැහැ. එතන ලියන්න මේ වැදගත් කියලා දාලා ලියන්න. සංශුද්ධ නයිට්‍රික් අම්ලය අවර්ණ වේ. සංශුද්ධ නයිට්‍රික් අම්ලය අවර්ණ වේ. නමුත් කල්ගත වීමේදී සාන්ද්‍ර HNO3 කහ පහයට හැරේ. HNO3 සෙමෙන් වියෝජනයට ලක් වී NO2 වායුව සෑදීම නිසා NO2 වායුව සෑදීම නිසා මෙම කහ පැහැය ලැබේ. හරි. අපි ඊට පස්සේ H2SO පොල් දෙමු. ඒකේ ක්‍රියාවලිය කියලා දාලා මෙහෙම ලියන්න. මෙලියන්. අමුද්‍රව්‍ය ලෙස ලබාගත් සල්ප 140 සෙල්සියස් උෂ්ණත්වයට පමණ රත් කෙරේ. අමුද්‍රව්‍ය ලෙස ලබාගත් සල්ප 140 සෙල්සියස් පමණ උෂ්ණත්වයකට රත් කෙරේ. මෙහිදී ද්‍රව සල්ප සෑදෙන අතර එම මිශ්‍රණය පෙරීම මගින් මෙහිදී ද්‍රව සල්ප සෑදෙන අතර එම මිශ්‍රණය පෙරීම මගින් එහි ඇති අපද්‍රව්‍ය ඉවත් වේ.
මෙමගින් සෑදෙන වඩාත් සංශුද්ධ සල්ප ද්‍රව බිඳිති වශයෙන් සල්ප 1000කට එක් කෙරේ. රූප සරණි මුලින්ම තියෙන්නේ අන්න ඒක. සල්ප 1000කට එක් කෙරේ. මෙම 1000කට වියලි වාතයේද යවන අතර මෙහිදී සල්ප දහනය වී SO2 වායුව සෑදේ. සල්ප 1000ක අවට උෂ්ණත්වය සල්ප 1000ක අවට උෂ්ණත්වය 830 සෙල්සියස් පමණ අගයක පවත්වා ගනී. 830 සෙල්සියස් පමණ උෂ්ණත්වයක පවත්වා ගනී. මෙන්න මේ ප්‍රතික්‍රියාව පළවෙනි පියවරේ සිද්ධ වෙන මේක හැබැයි අපි S ඝනය කියලා ලියන්නේ මේ S liquid කියලා ලිව්වත් අවුලක් නැහැ. නමුත් මේක සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙමයි. මොකද මෙතන ඝන සල්ප අර කැටිති විදිහට ගියත් ඝන සල්ප යන්න පුළුවන්. මේ නමුත් අතර ඔක ද්‍රව අවස්ථාව තියෙන නමුත් ලියන්නේ ඉතින් මෙහෙමයි. මෙහෙම තමයි කියලා තියෙන සිලබස් එක තුල. හොඳ ඔය විදිහට ලියමු. ඊළඟට පියවර 2 සල්ප 1000ක තුල සෑදී ඇති SO2 ප්‍රතිශතය 8% ඉරක් 9 සෑදී ඇති SO2 ප්‍රතිශතය 8% ඉරක් 9 අගයට පත්වීමේදී වියලි වාතයේද සහිත SO2 මිශ්‍රණය දෙවන කුටීරය එනම් උත්ප්‍රේරක පුෂ්ඨ සහිත ප්‍රතික්‍රියා කුටීරයට පෙරලිකම ඇතුලේ හොඳේ. එනම් උත්ප්‍රේරක පෘෂ්ඨ සහිත ප්‍රතික්‍රියා කුටීරයට යවනු ලබයි. මෙහිදී හාරසිය 50 සෙල්සියස් පමණ උෂ්ණත්වයක් හා එකයි ATM පීඩනය යටතේ V2O5 උත්ප්‍රේරකය වැනේඩියම් පෙන්ටොක්සයිඩ් තැඹිලි පාට ඝනයක් V2O5 උත්ප්‍රේරකය
ඇති විටදී O2 සමග ප්‍රතික්‍රියා කර SO3 ගෑස් සාදයි. SO3 ගෑස් සාදයි. වෙන පාටින් වෙනම ලියන්නේ. මෙහිදී ඉහත තත්ත්වයට තේ SO2 ගෑස්ට O2 ගෑස් මවුල් අනුපාතය එකට එක ලෙස පවත්වා ගතහොත් එකට එක ලෙස පවත්වා ගතහොත් 99ක පමණ ඵලදා ප්‍රතිශතයකින් SO3 ගෑස් සෑදේ. මෙන්න ප්‍රතික්‍රියා ලියලා තියන්න. මේකේ විශේෂතා දෙකක් තියෙන. එකක් සාමාන්‍ය වායුගෝලීය පීඩනයමයි යොදාගන්නේ. මේ අනිත් එක තමයි මේ SO2 O2 එකටකින් තමයි මිශ්‍ර කරන්නේ. හරිනම් දෙකට එක අනුපාතෙනේ දාන්න ඕන. ස්ටොයිකියෝමෙට්‍රිය බැලුවොත් දෙකට එක. නමුත් මිශ්‍ර කරන්නේ එකට එක අනුපාතයෙන් කියලා තියෙන. ඒකට හේතු හොයන්න ඕන අපි. තේරෙනවද? හේතු ඉතින් අපිට කර්මාන්තශාලාවට ගිහලා හොයන්නේ ඉතින් අපි ලියා ගන්න ඕනේ ඒවා. ඒ වගේ දේවල් විභාගයට වැදගත් වෙනවා. හරි. උෂ්ණත්වය 450 කිලෝ වල මතක තියාගන්න. නමුත් ඔගේ පරාසයක් දෙන්නේ 400 500 අතර උෂ්ණත්ව පරාසයක පවත්ත ගන්න ඕනේ. උත්පේරකයේ V2O5 ඝනය තැඹිලි පාට ඝනයක් පීඩනය 1 atm. මේක ඉදිරියට යන ඩෙල්ටා H ඍණ කියලා. ප්‍රතික්‍රියාව ඉදිරියේ තිතකුයි කමාවකි දාලා ඒක එතන ලියන්න ඩෙල්ටා H සමානයි ඍණ. තාපදායක ප්‍රතික්‍රියාවක් ඉදිරි ප්‍රතික්‍රියාවකේ. ඊට පියවර 3 නිපදවාගත් SO3 ගෑස් අවසාන කුටීරයට යවුන් ලබයි. මෙහිදී SO3 ගෑස් සමග සාන්ද්‍රත්වය සෝප ප්‍රතික්‍රියා කරවා ඔලියම් නැමැති ද්‍රව්‍ය සාදා ගැනීම පළමුව සිදු කෙරේ. ඔලියම් නැමැති ද්‍රව්‍ය සාදා ගැනීම පළමුව සිදු කෙරේ. ඉන්පසු ඔලියම් ජල විච්ඡේදන ලක් කිරීමෙන් සාන්ද්‍රත්වය සෝපව නිපදවා ගනී.
මේ ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න. මුලින් කරන්නේ ඔලියම් හදන එක. ඔලියම් හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔලියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවල තමයි සාන්ද්‍රිත H2SO4 හදන්නේ. ඊට ගැටලුවක් මේ SO3 එක්ක H2SO4 මිශ්‍ර කරන්න H2SO4 හදන්නේ කරන්නේ වැඩි. ඒක ගැටලුව. නමුත් ඉතින් මේකේ මවුල අනුපාතය බලන්නකො පොඩ්ඩක්. මවුල අනුපාතය බැලුවම පේනවා SO3 එක්ක සාන්ද්‍රිත H2SO4 තමයි මිශ්‍ර කරන්න වෙන්නේ මෙතන. නැත්තම් ඕකේ ජලය මිශ්‍ර කරොත් එහෙම ඝනීභවනය කරන්න බැරි වාෂ්පයක් හැදෙනවා. එතකොට ඔලියම් වලට සාන්ද්‍රිත H2SO4 මවුලයක් නේ දැන් මේක හදන්නේ. නමුත් අවසානයේ මවුල දෙකක් H2SO4 හැදෙනවා. එතකොට අපි ලීටර් 1000ක් හදාගත්තොත් ඒකේ ලීටර් 500ක් ඉතුරු කරගන්න ඕනේ. ලීටර් 500 අපිට ගන්න පුළුවන්. ඒ ලීටර් SO3 එක මිශ්‍ර කරලා තව ලීටර් 1000ක් එතකොට හැදෙනවා. තේරෙනවද? එහෙමයි ඔය ක්‍රමය යන්නේ. එහෙම අර හැදෙන H2SO වලින් කොටසක් කර්මාන්තශාලාව ඇතුලේ තියා ගන්න ඕනේ. හරි? මොකද ඒක ඕන වෙනවා අයිමත් H2SO4 හදන්න. ඔක්කොම ටික මේව කරන්න බෑ. මොකද ඔලියම් හදලා තමයි ඔලියම් වලින් තමයි මොකද්ද? මේක හදන්න වෙන්නේ. හදිසියක් SO3 ජලයේ දිය කරොත් H2SO4 වාෂ්පයක් හැදෙනවා. ඒක ඝනීභවනය කරන්න හරිම අමාරුයි. ලොකු අමතර වියදමක් යනවා. මේක ලියුවනේ. යටි ලියන වෙල පාඩකින්. මෙම ක්‍රියාවලියේදී 99% සහිත 99ක පමණ ඵලදා ප්‍රතිශතයකට 99ක පමණ ඵලදා ප්‍රතිශතයකට සාන්ද්‍ර H2SO4 සෑදේ. හරි. ඔක තමයි පියවර 3. ඊළඟට ලියන්න භෞත රසායන මූලධර්ම. මේක නම් භෞත රසායන මූලධර්ම ගොඩක් තියෙනවා. මේ ලියන්න තරලොකනේ. ආරම්භයේදී සල්ප ද්‍රව බවට පත් කර සල්ප ද්‍රව බවට පත් කර අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම ඉතා වැදගත් වේ. අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම ඉතා වැදගත් වේ. අපද්‍රව්‍ය පැවතුනහොත් ඒවා උත්ප්‍රේරක පුෂ්ඨය මත තැන්පත් වී උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. මෙමගින් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය අඩුවේ. මේ නිසා හැකිතාක් සංශුද්ධ තත්ත්වයේ සල්ප ක්‍රියාවලියට භාවිතා කළ යුතුය. හරි අපද්‍රව්‍ය තිබුණොත් උත්ප්‍රේරකයට බාධා ඇති වෙනවා. ඒක තමයි අර ඒක ප්‍රතිශතය අඩු වෙනවා. ඵලදා ප්‍රතිශතය අඩු වෙනවා.
කියන්නේ අපි අමුද්‍රව්‍ය දාන තරමට පළදාව හැදෙන්නේ නැහැ. උත්පේර ඒ සංශුද්ධ වෙන තරමට හොඳයි ඕක. ඊළඟට ලකුණ. සල්ප බිඳිති වශයෙන් සල්ප 1000කට එක් කිරීමෙන් සල්ප බිඳිති ඒ කියන්නේ ද්‍රව බිඳිති කියලා කියන්නේ. සල්ප ද්‍රව බිඳිති වශයෙන් සල්ප 1000කට එක් කිරීමෙන් සල්ප දහන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි වේ. සල්ප දහන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි වේ. ඊළඟට ලකුණ. ඊළඟ එක ලියන්නේ මෙහෙම. SO2 සහ O2 ප්‍රතික්‍රියා කර SO3 ගෑස් සෑදීමේ ක්‍රියාවලිය. SO2 ගෑස් O2 ගෑස් ප්‍රතික්‍රියා කර SO3 ගෑස් සෑදීමේ ක්‍රියාවලිය තාපදායක වේ. තාපදායක වේ. වෙන පාඩකයකට ලියන්න. මේ ප්‍රත්‍යාවර්ත බැවින් ලේචට්ලිය මූලධර්මයට අනුව අඩු උෂ්ණත්ව සමතුලිත ඵලදාව වැඩි කරයි. අඩු උෂ්ණත්ව සමතුලිත ඵලදාව වැඩි කරගෙන උෂ්ණත්වය අඩු කරන තරමට හොඳයි. ඵලදාව වැඩි වෙනවා. නමුත් අඩු උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව අඩු නිසා ඵල සෑදීමේ ශීඝ්‍රතාවය අඩු වේ. මේ නිසා ප්‍රශස්ත උෂ්ණත්වයක් ලෙස ඒකට ඉරක් ඇඳගන්න එක ඉතා වැදගත් වචනයක්. මේ නිසා ප්‍රශස්ත උෂ්ණත්වයක් ලෙස 400ක් 500 සෙල්සියස් උෂ්ණත්වයක් යොදා ගනී. එන උෂ්ණත්වය වැඩිත් නෑ අඩුත් නෑ කියන එක ප්‍රශස්ත කියන්නේ ඒකයි. හරිම අගය. මේකයි වෙන්නේ. දැන් මේකේ උෂ්ණත්වය අඩු කරන තරමට SO3 ප්‍රමාණය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට මම මේක 25 උෂ්ණත්වය තියුවොත් SO3 සමතුලිතතාවයේ තියෙනවා නම් මවුල 40ක්. හරි. මම උෂ්ණත්වය වැඩි කරොත් 450ට වැඩි කරොත් ලේචට්ලිය මූල ධර්මයට අනුව උෂ්ණත්වය වැඩි කරනකොට තාපවශෝෂක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා. තාපවශෝෂක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙලා සමතුලිතතාවය වමට නැඹුරු වෙනවා. මෙයාගේ මවුල ගාන අඩු වෙනවා. සමතුලිත මවුල ගාන. අපි හිතමු ඔක මවුල 5ක් වෙනවයි කියලා. නමුත් වැඩේ කියන්නේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව මේකයි වෙන්නේ. 25 උෂ්ණත්වයේදී අපි හිතමු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය 40යි මවුල ගන් ඩෙසිමීටරයට තත්පරයට කියලා. නමුත් වැඩි උෂ්ණත්වයකදී උෂ්ණත්වය වැඩි කරනකොට මේ ශීඝ්‍රතාවය ගොඩක් වැඩි වෙනවා. ඔක අපි හිතමු 500යි මවුල ගන් ඩෙසිමීටර තත්පරයට වගේ හොම් වෙනවා. කියන්නේ සමහරලාට මෙතන මවුල 40 හැදෙන්න ගත උනේ තප්පර 1යි නම් මෙතන තප්පරයකදී සමහර විට දැන් මෙතන තියෙන විදිහට තප්පරයකදී මවුල 500ක් හැදෙනවා. තේරුණා? ඒ සමතුලිත ප්‍රමාණය අපිට වැදගත් නැහැ. ඒක වැදගත් වෙනවා. නමුත් ඒක හිතන්න ඕනේ මෙහෙමයි.
දැන් 40 වුණාට වැඩන්නේ මේ 40 ලැබෙන්න ගත වෙන කාලය වැඩි. තප්පරයකදී 40යි මෙතන හැදෙන්නේ. නමුත් මෙතන 5ක් වුණාට සමතුලිත ප්‍රමාණය තප්පරයකදී 500ක් හැදෙනවා. මොකද මේ මවුල පහ හැදෙන ගත වෙන කාලය ගොඩක් අඩුයි. තේරුණා? ඒකයි එතන තියෙන්නේ. එතකොට අපිට ඕනකට වඩා වැඩි කළාත් බෑ උෂ්ණත්වය. දැන් 1000 විතර මෙතන යොදාගත්තොත් වෙන්නේ සමතුලිත ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. සමහරවිට සමතුලිත මවුල ප්‍රමාණය 0.1ක් වගේ වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් වැඩක් නැහැනේ. කොච්චර වේගෙන් ප්‍රතික්‍රියා වුණත් වැඩක් නැහැ. හැදෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි. එතකොටත් වැඩක් නැහැ. ඒතකොට වෙන් කරගන්න බෑනේ. ඒතකොට හරි බැලන්ස් අගේ තියෙන්නේ. හරි මගය. කියන්නේ උෂ්ණත්වයේ නිශ්චිත මගේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද ප්‍රශස්ත අගේ තියෙන්නේ. සමතුලිත මවුල ප්‍රමාණය සැලකුතු ප්‍රමාණයක් තියෙනවා. ඒක මේක හැදෙන ශීඝ්‍රතාවයත් සැලකුතු ශීඝ්‍රතාවයෙන් හැදෙනවා. හරිනේ? ඒක තමයි ප්‍රශස්ත උෂ්ණත්වය කියලා ඔක් කියන්නේ. නැතුව වැඩි උෂ්ණත්ව කිව්වොත් ඕක වැරදි. විභාගෙදී හොඳේ. වැඩි උෂ්ණත්ව කියන වචනේ භාවිත කරන්න බෑ. හරි. අනිත් එක තමයි ඊළඟ එක ලියන්නේ ඊළඟතර ලකුණ. SO2 ගෑස් සහ O2 ගෑස් මගින් SO3 ගෑස් සෑදීමේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී SO2 ගෑස් සහ O2 ගෑස් මගින් SO3 ගෑස් සෑදෙන ප්‍රතික්‍රියාව සිදුවීමේදී වායු අණු සංඛ්‍යාව අඩු වේ. වායු අණු සංඛ්‍යාව අඩු වේ. මේ අනුව ලේ චැට්ලිය මූලධර්මය ලේ චැට්ලිය මූලධර්මයට අනුව ඉහළ පීඩන ඵලදා ප්‍රතිශතයේ වැඩිවීමට හේතු වේ. ඉහළ පීඩන ඵලදා ප්‍රතිශතයේ වැඩිවීමට හේතු වේ. නමුත් ඉහත තත්ත්වයටදී 99%ක පමණ H2SO4 ඵලදාවක් සෑදෙන බැවින් 99%ක පමණ H2SO4 ඵලදාවක් සෑදෙන බැවින් සාමාන්‍ය වායුගෝලීය පීඩනයම වරහ ඇතුළේ 1 atm මෙම නිෂ්පාදනයේදී පවත්වා ගනී. හරි. එතකොට මෙහෙමයි 99% ලැබෙනවා. පීඩනය වැඩි කරොත් ඒක තව වැඩි කරගන්න පුළුවන්. 100%ක් කරගන්න පුළුවන්. ඒක වෙනකොට මේ වගේ ගොන් වැඩක්. ඔයාලා හිතන්න ඔයාලට A level chemistry වලට ලකුණු 99ක් ගන්න පුළුවන්. ඔයාලට කියනවා කවුරු හරි ලකුණු 99ක් ඔයාලට ගන්න දැනුම තියෙනවා. හරි? ගන්න පුළුවන් නෑ ෂුවර් එකටම ගන්න පුළුවන් පේපර් ලිව්වොත්. කවුරු හරි කියනවා මේ කෝටියක් දෙන්න මම පේපර් එක ගෙනත් දෙනවා කියන්නේ. ඒතර පේපර් එක ගෙනත් දුන්නොත් මොකද? ලකුණු 100ක් ගන්න පුළුවන්. දැනුත් ලකුණු කීයේ? 99ක් ගන්න පුළුවන්. ඒතර කෝටියක් වෙනවා එක ලකුණක් ගැනීම වෙන්නේ. එක ලකුණයි ගන්න තියෙන්නේ තව වැඩිපුර. මොකද? කෝටියක් ඕන. නේ? මේකෙත් ඒ වගේනේ. 99ක් කොහොමද ලැබෙනවා. පීඩනය වැඩි කරොත් තව ඔක 101ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. 100ක් කරගන්න පුළුවන්. පීඩනය වැඩි කරොත් වායු අණු ගණන අඩු දිශාවට ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා. හරි? 3න් 2ක් හැදෙන එක නෙවෙයි. හරි? නමුත් ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. මොකද අපි පීඩනය වැඩි කරන්න අමතර වියදමක් අපිට යනවා. ඇයි පීඩන දෙන බඳුන් හදන්න ඕන. නේ? මෙහෙම වැඩ ගොඩයි ඊට පස්සේ. ඒක නිසා මොකද්ද කරන්නේ? අපි පීඩනය වගේම තියෙනවා. 99ක් ලැබෙනවනේ.
පීඩනය වගේම තියෙනවා. හරිනේ. එතකොට ඔය තමයි භෞත රසායන මූල තව එකක් ලියන්න දෙනවා. ඊළඟට ලොකු ලියන්න. මෙහිදී සෑදෙන SO3 ගෑස් මෙහිදී සෑදෙන SO3 ගෑස් තුන්වන කුටීරයේදී කෙලින්ම ජලය සමග මිශ්‍ර කරොත් තුන්වන කුටීරයේදී කෙලින්ම ජලය සමග මිශ්‍ර කරොත් පහසුවෙන් ඝනීභවනය කළ නොහැකි H2SO4 වාෂ්පය සෑදේ. H2SO4 වාෂ්පය සෑදේ. එබැවින් SO3 සාන්ද්‍ර H2SO4 හි දිය කර ඔලියම් සාදා ඔලියම් මගින් ඔලියම් ජල විච්ඡේදනය කර සල්ෆියුරික් අම්ලය සාදා ගනී. ඔලියම් ජල විච්ඡේදනය කර සල්ෆියුරික් අම්ලය සාදා ගනී. ඔය තමයි භෞත රසායන මූලධර්ම. සල්ෆියුරික් අම්ල නිෂ්පාදන ක්‍රියාවලිය. හරි. ඊට පස්සේ ඒකේ ප්‍රයෝජන අපි ලියමු මේ සල්ෆියුරික් අම්ලයේ ප්‍රයෝජන. පළවෙනි එක පොහොර නිෂ්පාදනය සඳහා. පළවෙනි එක පොහොර නිෂ්පාදනය සඳහා. වරන් ඇතුලේ ෆොස්ෆේට් පොහොර හා ඇමෝනියම් සල්ෆේට් පොහොර. මේ පොහොර වර්ග දෙකම ලෝකේ වැඩිම භාවිත වන පොහොර වර්ග දෙක. ෆොස්ෆේට් පොහොර සහ ඇමෝනියම් සල්ෆේට් පොහොර. දෙවෙනි එක රේයෝන් ඇතුළු කෘත්‍රිම කෙඳි හා රේයෝන් ඇතුළු රේයෝන් කියන REYON කෘත්‍රිම කෙඳි හා ප්ලාස්ටික් වර්ග නිපදවීම සඳහා. ඊළඟ එක සායම් ඖෂධ ශාලක හා පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා. සායම් ඖෂධ ශාලක පිරිසිදු කාරක ශාලක හා පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා. ඊළඟ එක බැටරි ඇසිඩ් ලෙස භාවිතය සඳහා. බැටරි ඇසිඩ් ලෙස භාවිතය සඳහා. අවසාන එක Cl2 වැනි වායු වියලීම සඳහා විජලකාරකයක් ලෙස. Cl2 වැනි වායු වියලීම සඳහා විජලකාරකයක් ලෙස.
හරි එතන සැලකිය යුතුයි කියලා දාලා ලියන්න මෙහෙම අවසානයේ සල්ෆියුරික් අම්ලයේ නිපදවීමේදී සල්ෆියුරික් අම්ලයේ නිපදවීමේදී SO2 SO3 යන වායු කාන්දු වීම සිදුවිය හැකිය. SO2 SO3 වෙන වායු කාන්දු වීම සිදුවිය හැකිය. මෙම වායු අම්ලවැසිකාරක බැවින් මෙම වායු අම්ලවැසිකාරක බැවින් අම්ලවැසි ඇතිවීම සඳහා සමහර අවස්ථාවලදී අම්ලවැසි ඇතිවීම සඳහා සමහර අවස්ථාවලදී මෙම වායුන් හේතු වේ. මේ සමහර අවස්ථාවලදී මෙම කර්මාන්තය හේතු වේ. සමහර අවස්ථාවලදී මෙම කර්මාන්තය හේතු වේ.